කියන්නේ මොකද්ද කියලා? අනුපාතයක් කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් දෙකක් හෝ කීපයක් අතර ඇති විශාලත්ව අතර ඇති සම්බන්ධතාවය. දන්නේ නැති කාණ්ඩේ ලියා ගන්න. අනුපාතයක් කියන්නේ පුතේ එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් දෙකක් හෝ කීපයක් අතර විශාලත්ව අතර ඇති සම්බන්ධතාවය අනුපාතයක් ලෙස හැඳින්වේ. පුතේ මතක තියාගන්න එකම ඒකකයකින් මනින්න පුළුවන් වෙන්න ඕන. එකම ඒකකයකින් මනින්න පුළුවන් වෙන්න ඕන පුතේ. අනුපාතයක් හැදෙන්න නම්. අනුපාතයක් හැදෙන්න නම් පැටියෝ එකම ඒකකයකින් මනින්න පුළුවන් වෙන්න ඕන. හරිද? හරි. හොඳට අහගෙන ඉන්න. දැන් උදයන්ග සර් ගානක් දෙනවා. ගිය සති පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝ ටක් ගාලා වැඩ පෙන්නන්න බලන්න. ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණා නම් සුපිරියට මේ වැඩේ දෙන්න පුළුවන්. හරි. මෙන්න ගාන ලියා ගන්න. ගාන ලියා ගන්න පුතේ. ලියන්න. කේක් මිශ්‍රණයක් සෑදීම සඳහා කේක් මිශ්‍රණයක් සෑදීම සඳහා පාම් පිටි කිලෝග්‍රෑම් 3ක්ද සීනි කිලෝග්‍රෑම් 1ක්ද මාගරින් ග්‍රෑම් 750ක්ද භාවිතා කරයි. කේක් මිශ්‍රණයක් සෑදීම සඳහා පාම් පිටි කිලෝග්‍රෑම් 3යි සීනි කිලෝග්‍රෑම් 1යි මාගරින් ග්‍රෑම් 750යි භාවිතා කරනු ලැබේ. එසේනම් එම සංඝටක තුන අතර අනුපාතයක් ගොඩනගා එය සරලම ආකාරයෙන් දක්වන්න. අනුපාතයක් ගොඩනගා එය සරලම ආකාරයෙන් දක්වන්න. හරි. ඉක්මන් කරන්න පුතේ. සරලම ආකාරයෙන් දක්වන්න. සරලම ආකාරයෙන් දක්වන්න. අනුපාතයක් ගොඩනගලා සරලම ආකාරයෙන් දක්වන්න. සාමාන්‍යයෙන් පුතේ උදයන්ග සර්ගේ පන්තියට ගිය සතියේ සම්බන්ධ වුණා නම් ඔහුට මේක පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණා නම් මේක පුළුවන් වෙන්න ඕන.
හරි. දැන් මේම හදන්න. හොඳට බලාගෙන පුතේ. සුදු පුතේ. මතකද පුතාලට උදයංග සර් කිව්වා මෙහෙම තියාගෙන අනුපාතයක් ගොඩනගන්න බැහැ නේද? මෙහෙම තියාගෙන බෑ පුතේ. ඇයි ඒ? හේතුව මොකද්ද? හේතුව තමයි ඒකක සමාන නැහැ නේද? මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම්. මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම්. මෙතන තියෙන්නේ ග්‍රෑම් නේද? ඒ නිසා ඒකක සමාන නැහැ. එහෙනම් පුතේ පළමුවෙන්ම අපි කරන්න ඕන ඒකක සමාන කරගන්න ඕන. ඒකක සමාන කරගන්න ඕන. එහෙනම් පුතේ මේ තුන් දෙනාම ග්‍රෑම් කරන්න ඕන. කිලෝග්‍රෑම් 3ක් කියන්නේ ග්‍රෑම් 3000යි. මෙතන සීනි කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යි නේද? මාගරින් 750. දැන් බලන්නකෝ තුන් දෙනාගෙම ඒකක සමානයි නේද? එහෙනම් පුතේ අනුපාතයක් ගොඩනගන්න පුළුවන්. 3000 අණු 1000 අණු 750. අන්න ඒකක නැතුව තමයි අනුපාතයක් ලියන්න ඕන. මොකද අනුපාතයක අනිවාර්යෙන් ඒකක සමානයි නේද? ඒ නිසා ඒකක නැතුව තමයි ලියන්න ඕන. එහෙනම් අනුපාතෙන්න ඕන 3000 අණු 1000 අණු 750. මේකට තමයි කියන්නේ පුතේ අනුපාතය කියලා. හැබැයි ගානේ කියලා තියෙන්නේ අනුපාතය ගොඩනගා එය සරලම ආකාරයෙන් දක්වන්න කියලා. අනුපාතය ගොඩනගලා ඒක සරලම ආකාරයෙන් දක්වන්න ඕන. කරන්නේ මෙහෙමයි පුතේ. තුන් දෙනාම බෙදනවා. බෙදන්න පුළුවන් ඒවයි. ඉස්සෙල්ලම 10න් බෙදනවා. තුන් දෙනාම 10න් බෙදනවා. එතකොට අග බිඳුව කැපෙනවා. 390 190 75. ඊළඟට තුන් දෙනාම බෙදනවා 25න්. බෙදෙන්නවනේ. එතකොට මෙතන තියෙනවා පුතේ 25ව 12. 25ව 4යිනේ 100ට. ඒ වගේ 3. මෙතන 4යි. මෙතන 25ව 3යි. අන්න බලන්න පුතේ. තව දුරටත් මේ අනුපාතය සරල කරන්න බැහැ නේද? තුන් දෙනාම බෙදෙන සංඛ්‍යාවක් නැහැ. අන්න මේකට කියනවා. මේකට තමයි කියන්නේ සරලම ආකාරයේ අනුපාත. සරලම ආකාරයේ අනුපාත. ලියා ගන්න පුතේ ඉක්මන් කර. සරලම ආකාරයේ අනුපාත. ඕවට තමයි කියන්නේ පුතේ සරලම ආකාරයේ අනුපාත කියලා. ඕවට තමයි කියන්නේ සරලම ආකාරයේ අනුපාත කියලා. ලියා ගන්න පුතේ. හරි. අත උස්සන්න මේක ඇත්තටම මෙන්න මේ උත්තරේට ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් පුතේ. ඇත්තටම මේ උත්තරේට ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. තව එක ගානක් ඕන කියන කාණ්ඩය අත උස්සන්න. සර් තව ගානක් දෙන්න කියලා. රයිට්. තව එකක් දෙන්න. ලස්සන්ට හදලා පුතාලා මට chat එකට දාන්න බලන්න. හරි බලමු. ලියාගෙන ඉවරයිනේ. ලියාගෙන ඉවරයිනේ. රයිට්. එහෙනම් ලියන්න පුතේ මෙහෙම. බිස්කට් මිශ්‍රණයක් සෑදීම සඳහා
බිස්කට් හදන්න පුතේ හදනෝනේ මිශ්‍රණයක්. බිස්කට් මිශ්‍රණයක් සෑදීම සඳහා පාම් පිටි කිලෝග්‍රෑම් 5ක්ද සීනි කිලෝග්‍රෑම් 2ක්ද මාගරින් ග්‍රෑම් 900ක්ද මාගරින් ග්‍රෑම් 900ක් පාම් පිටි කිලෝග්‍රෑම් 5යි සීනි 2යි කිලෝග්‍රෑම් 2යි මාගරින් ග්‍රෑම් 900යි යොදා ගනු ලැබේ යොදා ගනු ලැබේ යොදා ගනු ලැබේ මෙම සංඝටක තුන අතර අනුපාතයක් ගොඩනගා මුන්නසිංහ කොන්ද කෙලින් තියාගන්න ඔහම ඉන්න එපා පුතේ කොන්ද කෙලින් තියාගන්න මෙම සංඝටක තුන අතර අනුපාතයක් ගොඩනගා ඒ සරලම ආකාරයෙන් දක්වන්න ඒ සරලම ආකාරයෙන් දක්වන්න සරලම ආකාරයෙන් දක්වන්න ඉක්මන් කරන්න පුතේ හරි අද උසන්න මේක හදලා ඉවර කාණ්ඩේ රයිට් සුපිරි අත උසන්න බලන්න රයිට් නියමයි මේක ලියන්න පුළුවන් පුතේ මෙහෙම අන බලන්න 5000 පුතේ මෙතන කිලෝග්‍රෑම් මෙතන ග්‍රෑම් නෙව ඒකක සමාන නැහැ එහෙනම් පළමුවෙන්ම කරන්න ඕන පුතේ මතක තියාගන්න සුදු පුතේ අනුපාතයක් ගොඩනගන්න නම් පළමුවෙන්ම ඒකක සමාන වෙන්න ඕන එතකොට පුතේ මෙතන 5000යි ග්‍රෑම් මෙතන 2000යි ග්‍රෑම් මෙතන 900යි ග්‍රෑම් ආන්න බලන්න එතකොට මේක ලියන්න පුළුවන් 5000 අණු 2000 අණු 900 අත උසන්න මෙන්න මේ අනුපාතය ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් මේ අනුපාතය ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් ඔබ සැබෑ දක්ෂයෙක් දැන් පුතේ මේක සරලම ආකාරයට පත් කරනවා බෙදනවා 100
100ෙන් බෙදනවා. බිංදු දෙකට බිංදු දෙකට බිංදු දෙකයි. 50 අණු 20 අණු 9. තවදුරටත් බෙදන්න බැහැ නේද? එහෙනම් ඕක තමයි සරලම ආකාරය. අත උස්සන්න මෙන්න මේක ආපු කට්ටිය. අවසාන උත්තරේ එන්න ඕන මේක. මේක තමයි සරලම ආකාරය. මේක තමයි පුතේ සරලම ආකාරය. හරි. ලියන්න පුතේ ප්‍රබල මාතෘකාවක්. ප්‍රබල මාතෘකාවක් ලියන්න. ප්‍රබල මාතෘකාවක් ලියන්න. අනුපාතයක් සඳහා තුල්‍ය අනුපාත ගොඩනැගීම. ඔන්න අද දවසේ අලුත් මාතෘකාව. අනුපාතයක් සඳහා තුල්‍ය අනුපාත ගොඩනැගීම. අනුපාතයක් සඳහා තුල්‍ය අනුපාත ගොඩනැගීම. හරි. පුතේ පුතාලගෙන් සහ දෙමාපියන්ගෙන් පොඩි සමාවක් ඉල්ලා සිටිනෝ. හේතුව බ්‍රහස්පතින්දා පේපර් ක්ලාස් එකේ නොසිතූ පරිදි ළමයින් වැඩිවීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ 10 පැකේජ් එකක් මං ගත්තා. ඒකත් ඊට මදි වුණා. කවුරු හරි දරුවෙක්ට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් සමා වෙන්න. ඒක මගේ අතින් සිද්ධ වෙච්ච වැරද්දක් නෙමෙයි. ඒ නිසා පුතාලට පුළුවන් පුතාලට YouTube channel එක මම දාලා තියෙනවා. ඒකේ රෙකෝඩින් එක තියෙනවා. පුතාලට ඒක බලන්න පුළුවන්. පුතාලට බලන්න මම අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි. පුතේ බලාගෙන ඉන්න. ලියන්න මාතෘකාව අනුපාතයකට තුල්‍ය අනුපාත ගොඩනැගීම. අනුපාතයකට තුල්‍ය අනුපාත ගොඩනැගීම. හරි. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. උදයංග සර් ලස්සන්ට කියලා දෙනවා. සුපිරියට කියලා දෙනවා. තුල්‍ය අනුපාත කියන්නේ මොනවද කියලා. බලාගෙන ඉන්න. පුතේ තුල්‍ය අනුපාත මගේ පැටියෝ සිංහල භාෂාවේ තියෙන ලස්සන වචනයක් තමයි තුල්‍ය කියන්නේ. ඇත්තටම මොකද්ද මේ තුල්‍ය කියන්නේ? ඇත්තටම මොකද්ද පුතේ මේ තුල්‍ය කියන්නේ? සිංහල භාෂාවේ තියෙන විශේෂ වචනයක්. මොකද්ද පුතේ මේ තුල්‍ය කියන්නේ? තුල්‍ය කියන්නේ සමාන කියන එක. අන්න බලන්න. මතක තියාගන්න පුතේ. තුල්‍ය කියන වචනේ අර්ථය තමයි සමාන කියන එක. තුල්‍ය කියන වචනේ අර්ථය තමයි සමාන කියන එක. එහෙනම් මතක තියාගන්න පුතේ. තුල්‍ය අනුපාත කියන්නේ සමාන අනුපාත කියන එක. එතකොට සර් ඒක එච්චර තේරුන්නේ නැහැ. අනුපාත සමාන වෙනවද? ඔව් පුතේ ඔන්න බලන්න. මම පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. අනුපාත කොහොමද සමාන වෙන්නේ? හොඳට බලාගෙන ඉන්න. එකපාරයි කියලා දෙන්නේ හොඳට බලාගෙන ඉන්න. අනුපාත කොහොමද සමාන වෙන්නේ කියලා. 2 අණු 3 අණු 5 ඔන්න අනුපාතයක් තියෙනවා. මම පුතේ මේ අනුපාතේ සෑම පදයක්ම 3ෙන් ගුණ කරනවා. ආන්න බලන්නකෝ. සෑම පදයක්ම 3ෙන් ගුණ කරනවා. පුතාලට කැමති එකකින් ගුණ කරන්න පුළුවන්. උදයංග සර් 3ෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි නේව. තුන්වරක් 3 9යි නේව. පස්වරක් 3 15යි. අන්න බලන්න සුදු පුතේ. අන්න ආවා අලුත් අනුපාතයක්. මේ අනුපාතය එකම සංඛ්‍යාවකින් සෑම පදේම ගුණ කරනවා. 3ෙන් ගුණ කරනවා පද 3ම. ගුණ කරාට පස්සේ අලුත් අනුපාතයක් බිහි වුණා. හැබැයි මතක තියාගන්න පුතේ මේ අනුපාතයට මේ අනුපාතය සමානයි. අන්න ඒකට කියනවා පුතේ තුල්‍ය අනුපාතයක් කියලා. කලින් අනුපාතේ තුල්‍ය අනුපාතයක්. හැබැයි මතක තියාගන්න මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ 6.
මෙතන තියෙන්නේ 3 මෙතන තියෙන්නේ 9 මෙතන තියෙන්නේ 5 මෙතන තියෙන්නේ 15 අගයන් සංඛ්‍යාත්මකව වෙනස් ඒ වුණාට පුතේ මෙන්න මේ අනුපාත දෙක සමාන එහෙනම් පුතේ කවුරු හරි පුතාලගෙන් ඇහුවොත් තුල්‍ය අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා මොකක්ද කියන්නේ පද එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද අනුපාත තුල්‍ය අනුපාත ලෙස හැඳින්වේ ආයිමක් කියන්න පුතේ සුදු පැටියෝ ආයිමක් කියන්න පද එකිනෙකට වෙනස් වූද පද එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද වටිනාකමින් සමාන ආන්නේවට කියනවා පුතේ තුල්‍ය අනුපාතයක් කියලා අත උස්සන්න මේක තේරුණු ගන්න right එහෙනම් මේක ලියා ගන්න පුතේ යටින් මම විස්තරයක් දෙන්නම් ලියා ගන්න පැටියෝ හරි යටින් ලියන්න පුතේ මෙහෙම යටින් ලියන්න මෙහෙම තුල්‍ය අනුපාතයක් යනු කුමක්ද ප්‍රශ්නයක් ලියන්න ප්‍රශ්නේ ලියලා යටින් උත්තරේ ලියමු තුල්‍ය අනුපාතයක් යනු කුමක්ද තුල්‍ය අනුපාතයක් යනු කුමක්ද ප්‍රශ්නේ ලියලා කළු පෑනෙන් වගේ ලියලා නිල් පෑනෙන් උත්තරේ ලියමු නිල් පෑනෙන් ලිව්වනම් ප්‍රශ්නේ කළු පෑනෙන් උත්තරේ ලියන්න තුල්‍ය අනුපාතයක් යනු කුමක්ද හරි යටින් ලියන්න අගයන් එකිනෙකට වෙනස් වූද 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 වටිනාකමින් සමාන වූද අනුපාත වටිනාකමින් සමාන වූද අනුපාත
අගයන් එකිනෙකට වෙනස් වූද වටිනාකමින් සමාන වූද අනුපාත සමාන වූද අනුපාත තුල්්‍ය අනුපාතයක් ලෙස හැඳින්වේ. තුල්්‍ය අනුපාතයක් ලෙස හැඳින්න. වටිනාකමින් සමාන වූද අනුපාත තුල්්‍ය අනුපාත ලෙස හැඳින්න. හරි. හරි. එහෙනම් පුතේ කවුරු හරි ඇහුවොත් තුල්්‍ය අනුපාත කියන්නේ මොකක්ද කියලා? අගයන් එකිනෙකට වෙනස් වුණාට කමක් නැහැ. හැබැයි වටිනාකම සමානයි. ඒවට කියන්නේ තුල්්‍ය අනුපාත. සුදු පුතේ චුට්ටක් බලාගෙන ඉන්න. අගයන් එකිනෙකට වෙනස් වූද වටිනාකම සමාන වූද අනුපාත තුල්්‍ය අනුපාත ලෙස හැඳින්වේ. හරි. චුට්ටක් බලාගෙන ඉන්න. හරි. බලාගෙන ඉන්න. පුතේ බලාගෙන ඉන්න. සුපිරියටම කියලා දෙනවා. චුට්ටක් බලාගෙන ඉන්න. පුතේ තුල්්‍ය අනුපාත ගන්න සුදු මහත්තයෝ බලාගෙන ඉන්නකෝ. තුල්්‍ය අනුපාත ගන්න ක්‍රම දෙකක් තියෙනවා. සුදු මහත්තයෝ තුල්්‍ය අනුපාත ගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමේ තමයි එකම සංඛ්‍යාවකින් ගුණ කරලා. ඔන්න බලන්නකෝ. දැන් කලින් කියලා දුන්නේ සර් මේක වැඩි කරනවා දෙකෙන්. මේකත් වැඩි කරනවා දෙකෙන්. මේකත් වැඩි කරනවා දෙකෙන්. අන්න. දෙවරක් දෙක හතරයි. තුන්වරක් දෙක හයයි. පස්වරක් දෙක 10යි. අන්න බලන්න පුතේ. අන්න. එකම සංඛ්‍යාවකින් පද සියල්ල ගුණ කරා. දෙවනි ක්‍රමේ පුතේ ඔන්න බලන්නකෝ සුදු මහත්තයෝ. සුට්ටක් බලන්නකෝ. 20 98 12. දැන් අපිට කියනවා මේකට තුල්්‍ය අනුපාතයක් ගොඩනගන්න. එතකොට කිව් පුතේ අපිට ඕනනම් මේ තුන් දෙනාම බෙදෙන සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. තුන් දෙනාම දෙකෙන් බෙදනවා. ඒත් ඇති වෙන්නේ තුල්්‍ය අනුපාතයක්. 20 දෙකෙන් බෙදුවම 10යි. 18 දෙකෙන් බෙදුවම 9යි. 12 දෙකෙන් බෙදුවම 6යි. ඒවටත් කියන්න පුළුවන් පුතේ තුල්්‍ය අනුපාත කියලා. එහෙනම් මතක තියාගන්න සතරනේ තුල්්‍ය අනුපාත ගොඩනැගෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන්. අනිත් එක එකම සංඛ්‍යාවකින් බෙදීමෙන්. අත උස්සන්න එක තේරුණු කට්ටිය. right පුතේ ඉස්සෙල්ලා මේ දෙක ලියා ගන්න. යටින් මට ඉඩ තියන්න මේ දෙපැත්තෙන් පොඩි කාරණා දෙකක් කියන්න. ඉක්මන් කරන්න. යටින් ඉඩ තියන්න. කාරණා දෙකක් ලියන්න.
හරි යටිල් ලියන්න පුතේ යටිල් ලියන්න සුදු මැණික මෙන්න මේ පැත්තේ ලියන්න මේ පැත්තේ ලියන්න කිසියම් අනුපාතයක් කිසියම් අනුපාතයක් කිසියම් අනුපාතයක් කිසියම් අනුපාතයක් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් කිසියම් අනුපාතයක් කිසියම් අනුපාතයක් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්‍ය අනුපාත බිහිවේ කිසියම් සංඛ්‍යාවක් කිසියම් සංඛ්‍යාවක් එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තුල්‍ය අනුපාත බිහිවේ තුල්‍ය අනුපාත බිහිවේ හරි ඊළඟට මේ පැත්තෙන් ලියන්න සුදු මහත්තයෝ අනිත් පැත්තෙන් ලියන්න කිසියම් අනුපාතයක් කිසියම් අනුපාතයක් කිසියම් අනුපාතයක් එකම සංඛ්‍යාවකින් බෙදේ නම් අනුපාතයක් එකම සංඛ්‍යාවකින් බෙදේ නම් අනුපාතයක් එකම සංඛ්‍යාවකින් බෙදේ නම් එකම සංඛ්‍යාවකින් බෙදේ නම් එම සංඛ්‍යාවෙන් බෙදීමෙන් එම සංඛ්‍යාවෙන් බෙදීමෙන් එම සංඛ්‍යාවෙන් බෙදීමෙන් එම සංඛ්‍යාවෙන් බෙදීමෙන් තුල්‍ය අනුපාත බිහිවේ තුල්‍ය අනුපාත බිහිවේ තුල්‍ය අනුපාත බිහිවේ අනුපාතයක් එකම සංඛ්‍යාවකින් බෙදේ නම් බෙදීමෙන් තුල්‍ය අනුපාත බිහිවේ තුල්‍ය අනුපාත බිහිවේ තුල්‍ය අනුපාත බිහිවේ හරි එහෙනම් පුතේ දැන් මගේ පුතාලට පුළුවන් තුල්‍ය අනුපාත බිහි කරගන්න දැන් මම පොඩි ගාණක් දෙන්න හදන්නේ වැඩි නෙවෙයි ගණන් හතරක් දෙනවා අන්නේ හතරට අනුපාත හතරට තුල්‍ය අනුපාත 3 බැගින් එකකට 3 බැගින් තුල්‍ය අනුපාත 3 බැගින් හොයලා දෙන්න බලන්න ලියන්න ප්‍රශ්නයක් ලියා ගන්න පහත දී ඇති අනුපාත සඳහා පහත දී ඇති අනුපාත සඳහා පහත දී ඇති අනුපාත සඳහා අනුපාත සඳහා තුල්‍ය අනුපාත පහත දී ඇති අනුපාත සඳහා තුල්‍ය අනුපාත පහත දී ඇති අනුපාත සඳහා තුල්‍ය අනුපාත 3 බැගින් නිර්මාණය කරන්න පහත දී ඇති අනුපාත සඳහා තුල්‍ය අනුපාත 3 බැගින් නිර්මාණය කරන්න තුල්‍ය අනුපාත 3 බැගින් නිර්මාණය කරන්න පළවෙනි එක තුල්‍ය අනුපාත 3 බැගින් 2 අණු 1 අණු 3 5 අණු 7 අණු 8 2 අණු 10 අණු 1 30 අණු
පාලව අනු හතර අනු පහ අනු තුන රයිට් ටක් ගාලා පුතේ තුල්‍ය අනුපාත 3 බැගින් නිර්මාණය කරා එකකට 3 බැගින් නිර්මාණය කරා ඉක්මන් කරා තුල්‍ය අනුපාත 3 බැගින් නිර්මාණය
හරි. හදලිවර කාණ්ඩේ මේ පන්තිවර ගත්තා. හදලිවර කාණ්ඩේ අත උස්සන්න බලන්න. නියමයි සුපිරි. මගේ ගාව ඉන්න හොඳට වැඩ කරන සෙට් එකක්. සුපිරි. එකකට 3 බැගින් තුල්ල අනුපාත 3 නිර්මාණය කරන්න. එතකොට පුතේ ඔයාලගේ හැකියාව වර්ධනය වෙනවා. හරි. සර් ගිය සතියේ ක්ලාස් තිබුණ නෑ නේද? තිබුණ පුතේ. ඔයාලා ලියාපදිංචි අංකෙන් ඇතුළට එන්න ඕන. හරි. බලාගෙන ඉන්න පුතේ. මෙයාට ඕන තරම් බුදුන් මේ ඕන තරම් තුල්‍ය අනුපාත නිර්මාණය කරගන්න පුළුවන් නේ පුතේ. කොහමද? දෙකෙන් ගුණ කරා නම් එකක් එනවා. තුනෙන් ගුණ කරා නම් තව එකක් එනවා. ඔක්කොම හතරෙන් ගුණ කරා නම් තව එකක් එනවා. හරි දාගන්න පුතේ. දැන් මන් දන්නේ නැහැ ඔයාලා මොකෙන්ද ගුණ කරේ කියලා. එකෙන් බෑ. දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් 10න් 100න් මොකෙන් ගුණ කරත් තුල්‍ය අනුපාතෙන්. හරි දාගන්න පුතේ. දැන් මන් දෙකෙන් ගුණ කළ පෙන්නන්න. දෙවරක් දෙක හතරයි. මේක දෙකෙන් ගුණ කරාම දෙකයි. මේක දෙකෙන් ගුණ කරාම 6යි. 4 අනු 2 අනු 6. ඔය විදියට ආයිමත් 3න් 4න් 5න් ඕනම එකකින් ගුණ කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එකත් එහෙමයි. තුන්වෙනි එකත් එහෙමයි. හතරවෙනි එකත් එහෙමයි. මන් දන්නේ නැහැ පුතාලා මොකෙන් ගුණ කරාද කියලා. ඕනම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. එක හැර. මොකද එකෙන් ගුණ කරොත් මේකම නෙන්නේ. ඒ නිසා ඊට වෙනස් එකක් ගන්න නම් එක හැර වෙන අනිත් ඕන හැකි තුල්‍ය අනුපාත ගොඩනගා ගන්න පුළුවන්. හරි. ලියන්න පාඩමේ අවසාන මාතෘකාව. පාඩමේ අවසාන මාතෘකාව ලියා ගන්න. පාඩමේ අවසාන මාතෘකාව ලියා ගන්න පුතේ. පාඩම ඉවරයි. අනුපාතික ඒ මොකද්ද සරේ? හරි බලමුකෝ. ලියා ගන්න පුතේ මාතෘකාව. අනුපාතික අනුපාත නෙවෙයි. අනුපාතික අනුපාත නෙවෙයි. අනුපාතික. සර් මොනවද මේ අනුපාතික කියන්නේ? සුදු නෝනා. සුදු මහත්තයෝ. පෑන පැත්තකින් තියන්නකෝ. සුදු පෑන පැත්තකින් තියන්න. උදයංග සර් සුපිරියට උගන්වනවා. අනුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා. හොඳට බලාගෙන ඉන්න. අනුපාතිකයක් කියන්නේ මොකක්ද කියලා. හොඳට බලාගෙන ඉන්න. අනුපාත කියන්නේ එකම ඒකකයකින් මැනිය හැකි. අනුපාතික කියන්නේ එකම ඒකකයකින් මැනිය නොහැකි. අන්න පුතේ. දැන් හිතමුකෝ. දැන් අපි කේක් එකක් හදන්න හදන්නේ. සුදු බලාගෙන ඉන්න. කේක් එකට දානවා පිටි. බොන පිටි නෙවෙයි. පාම් පිටි. පාම් පිටි කිලෝග්‍රෑම් 2ක් දානවා. බිත්තර. බිත්තර කිලෝග්‍රෑම් වලින්ද මනින්නේ. දැන් කඩේට ගිහිල්ලා කියනවා මුදලාලි මට බිත්තර ග්‍රෑම් 500ක් දෙන්න.
මුදලාලි මට බිත්තර ග්‍රෑම් 500ක් දෙන්න. එන්නකෝ. එන්නකෝ චූටි පුතේ. පට්ටාල් ගාලා කන්ට එකක් දෙන්න. එන්නකෝ සුදු මැණික. එන්නකෝ. අනා මගා මානකා එන්න. සෝදු අම්මා එන්න. ටීන් ගාලා එකක් දුන්නම. ඔව් ඊට පස්සේ අහනවා ඇයි මුදලාලි ගැහුවේ කියලා. එතකොට කියන මෝඩියෝ බිත්තර ග්‍රෑම් වලින් මනින්නේ හැමෝඩියෝ. බිත්තර මනින්නේ බිත්තර වලින්. එහෙනම් මතක තියාගන්න සුදු පුතේ. මෙන්න මේ දෙන්න අතර සම්බන්ධතාවයක් ගොඩ නැගුවොත් ඇයි ඒ දෙන්නගේ ඒකක සමාන කරගන්න බැහැ නේව? ආන්නේවට කියන්නේ අනුපාතික කියලා. අනුපාතික කියලා. එකම ඒකකයකින් දක්වන්න බැරි රාශීන් අතර තියෙන සම්බන්ධතාවය අනුපාතික කියලා හැඳින්වෙනවා. අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ. සුපිරි. සුපිරි. එහෙනම් ලියන්න පුතේ. right. යටින් ලියන්න පුතේ මෙහෙම විශේෂ පෑනකින් ලියන්න. එකම ඒකකයකින් මැනිය නොහැකි. එකම ඒකකයකින් මැනිය නොහැකි. එකම ඒකකයකින් මැනිය නොහැකි රාශීන් අතර එකම ඒකකයකින් මැනිය නොහැකි රාශීන් අතර ඇති සම්බන්ධතාවය රාශීන් අතර ඇති සම්බන්ධතාවය පෑන මාරු කරන්න. එතකොට හයිලයිට් වෙනවා පුතේ. අනුපාතිකයක් ලෙස හැඳින්වේ. 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 හරි. ඔන්න ආයෙමත් කියනවා. ලියා ගන්න බැරි වුණු කෙනෙක්ට. එකම ඒකකයකින් මැනිය නොහැකි රාශීන් දෙකක් අතර ඇති සම්බන්ධතාවය අනුපාතිකයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස මේක ලියා ගන්න. පාම් පිටි කිලෝග්‍රෑම් දෙකකට බිත්තර 10ක් ගන්න. එතකොට මේක අනුපාතිකයක්. ඇයි දෙන්න ඒකක දෙකක්නේ. මෙයා කිලෝග්‍රෑම් මෙයා බිත්තර වලින්. උදාහරණයක් ලියා ගන්න සුදු පුතේ. පාම් පිටි කිලෝග්‍රෑම් දෙකකට බිත්තර 10යි. බිත්තර 10යි. හරි. පුතාලට මේ තව දෙයක් කියලා දෙන්න ඕන. මේ අනිවාර්යෙන් ජීවිතේට වැදගත්. චුට්ටක් පෑන්න පැත්තකින් තියන්න.
සුදු සුදු පෑන පැත්තකින් තියා සුපිරි දෙයක් කියලා දෙන්න හදන්නේ පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න කොන්ද කෙලින් තියාගන්න හරි පෑන පැත්තකින් තියන්න චූටි හරි පුතේ හොඳට අහගෙන ඉන්න සුදු ලස්සන කතන්දරයක් ඕපදූපයක් කියන්න හදන්න අර පුතාලා ඕපදූප අහන් ඉන්නේ පුතේ ආන්නේ විදියට අහන් ඉන්න හොඳට අහගෙන ඉන්න පුතේ රටේ තියෙනවා පුතේ වචනයක් මේක දැන් ඔයාලා දන්නවත් දන්න විදේශ විනිමය අනුපාතිකය කියලා මේක ගොඩාක් තැන්වල භාවිතා වෙනවා විදේශ විනිමය අනුපාතිකය මොකද්ද පුතේ මේ විදේශ විනිමය අනුපාතිකය කියන්නේ විදේශ විනිමය අනුපාතිකය කියන්නේ පිටරට මුදලකට ඩොලර් එකකට ලංකා රුපියල් 200ක් දෙන්න ඕන ආන්නෝකට තමයි කියන්නේ විදේශ විනිමය අනුපාතිකය කියලා ඒ කියන්නේ පුතේ පිටරට මුදල් ඒකකයකට ශ්‍රී ලංකා රුපියල් වලින් කීයක් දෙන්න ඕනද මෙයා මනින්නේ ඩොලර් වලින් මෙයා මනින්නේ ශ්‍රී ලංකා රුපියල් වලින් එතකොට පුතේ දෙන්නගේ ඒකක සමාන නැහැ නේද ඒ නිසා ඒකට කියනවා විදේශ විනිමය අනුපාතිකය අනුපාත නෙවෙයි සමහරු ගොංකමට අනුපාත කියලා කියනවා අනුපාත නෙවෙයි යතුම් අනුපාතිකය පැහැදිලිද එහෙනම් විදේශ විනිමය අනුපාතිකය ඒ මොකද්ද පිටරට විදේශ මුදල් ඒකකයකට ලංකාවේ මුදලින් දිය යුතු මුදල බලන්න ඩොලර් එකකට ඇමරිකානු ඩොලර් එකකට ලංකාවේ රුපියල් 200ක් දෙනවා පිටරට සුද්ධ පුතේ පොඩි මුදලක් අරන් ඇවිල්ලා ලංකාවේ ෆුල් ෆන් ගන්නවා හොඳට සතුටු වෙනවා ඇයි ඒ පිටරට සුද්ධ ඩොලර් චුට්ටක් අරන් ඇවිල්ලා මෙහෙ ආපු ගමන් 200න් ගුණ වෙනවා ඩොලර් 10ක් අරන් ආවොත් රුපියල් 2000 තේරුණානේ ඒ හින්දා ඒ කට්ටිය මේ වගේ රටවල් වලට හිඟන රටවල් වලට විදේශීය විනිමය විදේශ සංචාරය කරන්න එනවා හේතුව අඩු මුදලකින් තමන්ගේ අරමුණ ඉටු කරගන්න පුළුවන් නිසා තේරුණාද රයිට් එහෙනම් පුතේ පොඩ්ඩක් ලියා ගන්න මෙන්න මේක ලියා ගන්න මම යටින් දෙන්න ලියා ගන්න පුතේ මම යටින් නෝට් එක දෙන්න විදේශ විනිමය අනුපාතිකය මේක දැනගෙන ඉන්න ඕන හරි මේක ලියා ගන්න චූටි ඉන්දියා
හරි යටිල් ලියන්න මෙහෙම යටිල් ලියන්න පුතේ ලියන්න විදේශ මුදල් ඒකකයකට විදේශ මුදල් ඒකකයකට විදේශ මුදල් ඒකකයකට මෙරට මුදල් ඒකකය මගින් විදේශ මුදල් ඒකකයකට විදේශ මුදල් ඒකකයකට මෙරට මුදල් ඒකකය මගින් මෙරට මුදල් ඒකකය මගින් මෙරට මුදල් ඒකකය මගින් මෙරට මුදල් ඒකකය මගින් ගෙවිය යුතු මුදල ගෙවිය යුතු මුදල ගෙවිය යුතු මුදල ගෙවිය යුතු මුදල පෑන මාරු කරන්න ගෙවිය යුතු මුදල පෑන මාරු කරන්න විදේශ විනිමය අනුපාතිකය ලෙස හැඳින්වේ 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 හරි පුතේ දැන් ඔන්න ලියන මාතෘකාව අලුත් මාතෘකාව පාඩම ඉවරයි ආයිමක් කියනවා එකපාරක් අහගෙන ඉන්න කලින් කියපු එක විදේශ මුදල් ඒකකයකට මෙරට මුදල් ඒකකය මගින් ගෙවිය යුතු මුදල විදේශ විනිමය අනුපාතිකය ලෙස හැඳින්වේ විදේශ විනිමය අනුපාතිකය ලෙස හැඳින්වේ ලියන්න මාතෘකාව අනුපාතික මගින් විභාග ගැටලු විසඳීම 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 විභාග ගැටලු විසඳීම අනුපාතික මගින් විභාග ගැටලු විසඳීම අන්න බලන්න මං ගානක් දෙන්න අතම බලන්න පුතේ ගානක් දෙන්න ලියන්න පැන්සලක මිල පැන්සලක මිල පැන්සලක මිල රුපියල් 12ක් වේ රුපියල් 12ක් වේ එවැනි පැන්සල් 8ක මිල ගණනය කරන්න ශිෂ්‍යත්ව ගැටලුව පැන්සලක හරි පැන්සලක මිල රුපියල් 12යි එවැනි පැන්සල් 8ක මිල එවැනි පැන්සල් 8ක මිල හරි
හදන්න බලන්න. Tamanට තේරෙන විදිහේ. ඕක අනුපාතිකයක්. හරි. ලැජ්ජයි පුතේනේ. අන්න බලන්න. පැන්සලක මිල රුපියල් 12යි. පැන්සල් 4ක මිල 12 වැඩි කරනවා 4ක්ද 8ක්ද? 8යිනේ. 8ක මිල 12 8ෙන් වැඩි කරනවා. රුපියල් කීයද පුතේ උත්තරේ? 96යි. සර් ඕක අනුපාතිකද? විදර්ශන අත උස්සන්න මේක ආවන. ඔව් මේවට තමයි කියන්නේ පුතේ අනුපාතික කියලා. මේක තමයි අනුපාතිකයක්. ඇයි? පැන්සල් මනින්නේ පැන්සල් වලින්. මිල මනින්නේ රුපියල් වලින්. එතකොට පුතේ ශිෂ්‍යත්ව ළමයි යෝව දන්නේ නැහැ. අනුපාතික කියන්නේ මොකක්ද? අනුපාත කියන්නේ මොකක්ද කියලා ඒ කට්ටිය දන්නේ නැහැ. 6 වසරේ දරුවෝ දන්නෝ. අනුපාතිකයක් කියන්නේ එකම ඒකකයකින් මනින්න බැරි එව්වා. ඕකේ. අත උසන්න මේ උත්තරේ ආපු දරුවෝ. සුපිරිය. පිට කොපිට එකක් දෙන්න බලන්න. බබාලා. තා එකක් හදන්න බලන්න. රයිට් ඕකේ. පැන්සල් 5ක් මේ හසරැල් ඉන්නවද? හසරැල් ඉන්නවනම් කැමරා ඔන් කරන්න. හෂි හසරැල් මොසරැල් නෑනේ. ඉන්නවනම් ඕකේ ඔව් කියන්න. ඉන්න නෑනේ. හරි. ලියන්න පුළුවන් නම් මෙන්න අභියෝගේ. පුළුවන් වැඩක් ඉන්නවනම් හදන්න. මේක හැදුවොත් ඔයාලගේ බුද්ධිපලය 125ට වඩා වැඩි. සැරසෙන් කවුද බලමු ඉස්සෙල්ලම උත්තරේ දාන්න. රයිට් ඕකේ. මෙන්න ගාන. අත උසන් අභියෝගේ බාර ගන්න කට්ටිය. අත උසන් අභියෝගේ බාර ගන්න කට්ටිය. රයිට් ඕකේ. හරි. හරි බලමු. ලියන්න. පොත් 5ක මිල රුපියල් 100ක් වේ. පොත් 5ක මිල රුපියල් 100යි. පොත් 5ක මිල රුපියල් 100යි. එසේනම් පොත් 11ක මිල සොයන්න. පොත් 5ක මිල 100ක් නම් පොත් 11ක මිල සොයන්න. ඉක්මන් කරන්න. පොත් 5ක මිල 100ක් නම් පොත් 11ක මිල ඉක්මන් කරන්න.
හරි අත උසන්න උත්තරේ ආපු කාණ්ඩේ මෙන්න මෙහෙම බලා ගන්න පොත් පහක මිල රුපියල් 100යිනේ පොත් පහක මිල රුපියල් 100යි එහෙනම් විදර්ශන අපි ඉස්සෙල්ලම එක පොතක මිල හොයා ගන්නවා පොත් එකක මිල මොකද කරන්නේ පහක මිල 100 නම් එකක මිල හොයන්න 100 බෙදනවා පහෙන් රුපියල් 20යි එක පොතක මිල රුපියල් 20යි එක පොතක මිල රුපියල් 20යි එහෙනම් අපෙන් අහන්නේ පොත් 11ක පොත් 11ක මිල 11ක මිල ගන්න පුළුවන් 20 වැඩි කරනවා 11න් 20 11න් වැඩි කරා 11 සරක් බිඳුව බිඳුවයි 11 සරක් දෙක 22යි උත්තරේ රුපියල් 220යි අත උස්සන්න රුපියල් 220 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක් අත උස්සන්න තා ගානක් ඕන කියන කට්ටිය අත උස්සන්න බලන්න මෙන්න එහෙනම් මෙන්න ප්‍රශ්නේ බෑඩ් එකක් ඉන්නව නම් හදන්න බලන්න දෙයන්න උදයංග සර්ගේ කාර් රථේ මෝටර් රථේ උදයංග සර්ගේ මෝටර් රථේ උදයංග සර්ගේ මෝටර් රථේ පෙට්‍රල් ලීටර් එකකින් පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24ක් ගමන් කළ හැක පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24ක් ගමන් කළ හැක පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24ක් කිලෝමීටර් 24ක් ගමන් කළ හැක පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24ක් ගමන් කළ හැක එසේනම් පෙට්‍රල් ලීටර් 8කින් ගමන් කළ හැකි දුර ගණනය කරන්න පෙට්‍රල් ලීටර් 8කින් ගමන් කළ හැකි දුර ගණනය කරන්න පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24ක් ගමන් කරන්න පුළුවන් නම් ලීටර් 8කින් ගමන් කළ හැකි දුර ගණනය කරන්න
පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24. පෙට්‍රල් ලීටර් 8කින් කොබලන් උත්තේ ගත්ත කට්ටිය චණ්ඩිය ටික බලමු උදයන්ගසගේ කාර් එකේ පෙට්‍රල් ලීටර් 8කින් කොච්චර යන්න පුළුවන්ද කියලා. හරි බලමු. පුතේ පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24ක් යන්න පුළුවන් නම් 8කින් ගමන් කළ හැකි දුර 24 වැඩි කරනවා 8න් 8 වරක් 4 32න් 2යි 3ක් විතරයි. 8 වරක් 2 16යි 16යි 3යි 19යි. උත්තරය කිලෝමීටර් 192යි. අත උස්සන්න කිලෝමීටර් 192 ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. අත උස්සන්න බලන්න. රයිට් සුපිරි. තා එකක් ඕන කියන කාණ්ඩය අත උස්සන්න බලන්න. හරි තා එකයි යා. තා දෙකක් හදමු. විදේශ විනිමයෙන් ගැටලුවක් හදන්නත් ඕන. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. පුතේ අපි මේව වගේම විදේශ විනිමය ගැටලුවකුත් හදන්න ඕන. හරි තව එකක් දෙන්නම්. බලමු වැඩක් ඉන්නවනම් හදයිද කියලා. ලියන්න. ලියන්න. මෝටර් බයිසිකලයක් පෙට්‍රල් ලීටර් 5කින් පෙට්‍රල් ලීටර් 5කින් කිලෝමීටර් 120ක් ගමන් කරයි. පෙට්‍රල් ලීටර් 5කින් කිලෝමීටර් 120ක් ගමන් කරයි. කිලෝමීටර් 120ක් ගමන් කරයි. එකසිය 20ක් ගමන් කරයි. එසේනම් ලීටර් 9කින් කළ හැකි මුළු දුර ගණනය කරන්න. ලීටර් 9කින් ගමන් කළ හැකි මුළු දුර ගණනය කරන්න. ඉක්මන් කරන්න. ලීටර් 5කින් කිලෝමීටර් 120ක් යන එකකින්
උත්තරේ ආපු කාණ්ඩේ උත්තරේ දාන්න බලන්න. හරි. ඉවර කාණ්ඩේ 216 උත්තරය ඇවිල්ලා තියෙන ගොඩ දෙනෙට. බලමු. බලමු උත්තරේ. ඔන්න බලන්න සර්ගේ තර්ක බලා ගන්න. ලීටර් 5කින් ගමන් කරන දුර 120යි කිලෝමීටර්. 1 ලීටරයකින් ගමන් කරන දුර පැටියෝ එකක හොයාගත්තම හරි ලේසියිනේ. ඒකයි එකක් හොයාගන්න. 120 බෙදනවා 5න්. 120 5න් බෙදුවම පුතේ 24යි නේ. එහෙනම් 1 ලීටරයකින් කිලෝමීටර් 24. එහෙනම් අපෙන් අහන්නේ ලීටර් 9කින් ගමන් කරන දුර 24 වැඩි කරනවා 9න්. 9ක් අතර 36න් 6 3ක් ඉතුරු. 9ට 18යි 21යි. කිලෝමීටර් 216. අත උසන්න බලන්න ඒක ආපු කාණ්ඩ. කිලෝමීටර් 216 ආව නම් ඔබ සැබෑ දක්ෂයෙක්. අති දක්ෂයෙක්. හරි. එහෙනම් මෙන්න දැන් අපි බලමු විදේශ විනිමය ගැටලු. විදේශ විනිමය ගැටලු හදන්නේ කොහොමද කියලා. පොඩ්ඩක් බලාගෙන ඉන්න. පළවෙනි ගාන වැරදුනාට කමන්නේ නැහැ. හදන්න බලන්න. හදන්න බලන්න. හා ලියන්න. ඇමරිකාවේ ජීවත් වෙන සුපුනි. ඇමරිකාවේ ජීවත් වෙන සුපිනි. ලියන්න පුතේ. කම්මැලි කම නැතුව ලියහම් පුතේ. කම්මැලි කම නැති මිනිස්සු තමයි මේ ලෝකේ ජය ගන්න. ඇමරිකාවේ වෙසෙන සුපිනි ශ්‍රී ලංකාවේ සිටින තම මවට ඇමරිකාවේ සිටින සුපුනි ශ්‍රී ලංකාවේ සිටින තම මවට ඇමරිකානු ඩොලර් 200ක් ඇමරිකානු ඩොලර් 200ක් ලංකාවට එවන ලදී. 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 ලංකාවට එවන ලදී. ලංකාවට එවන ලදී. ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200ක් ලබා දෙන ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200ක් ලබා දෙන
ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200ක් ලබා දෙන සුපුනිගේ මවට ලැබෙන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ගණනය කරන්න. සුපුනිගේ මවට ලැබෙන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ගණනය කරන්න. සුපුනිගේ මවට ලැබෙන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ගණනය කරන්න. හරි කරම් බලන්න. වැරදුනට කමන්නේ. හරි බලන්න උත්තරේ ගත්ත කාණ්ඩේ උත්තරේ දාන්න බලන්න. ඇමරිකානු ඩොලර් එකක් කියන්නේ ශ්‍රී ලංකා රුපියල් 200ක්. ඇමරිකානු ඩොලර් එකක් කියන්නේ ශ්‍රී ලංකා රුපියල් 200යි. කොහොම බලන්න රුපියල් කීයක් ලැබෙනවද? 40000යි. very good නියමයි. ඔන්න බලන්න තර්ක කරන්න හැටි සුදු නෝනා බලාගෙන ඉන්න. ඇමරිකානු ඩොලර් එකක මිල ශ්‍රී ලංකා රුපියල් 200යි නෙව. එහෙනම් සුපුනි අම්මට එව්වා ඇමරිකානු ඩොලර් 200ක්. එහෙනම් 200 වැඩි කරනවා 200 වැඩි කරනවා 200. එතකොට උත්තරේ එනෝ චණ්ඩලතා 0.2.04යි. දෙවරක් 2 4යි. උත්තරේ රුපියල් 40000යි. මෙන්න බොලේ ඇමරිකාවෙන් ඩොලර් 200යි එව්වේ ලංකාවේ රුපියල් 40000ක් පුතා. අම්මෝ රුපියල් 40000. අම්මට මාසෙටම ජීවත් වෙන්න ඇති. එහෙ පුතේ පාරක හිඟා කෑවක් දවසින් මේක හම්බ කරන්න පුළුවන්. ඇමරිකාවේ පාරක සුදු රෙද්දක් එලාගෙන හිටියනම් මෙන්න මේ ඩොලර් 200ක් නිකන් දීලා යනවා. ඩොලර් 200ක් දීලා යනවා හිඟන්න ඕනට. එතකොට හිතන්නකෝ ඇමරිකාව සහ අපි අතර තියෙන පරතරය. ඇමරිකාවෙන් ඩොලර් 1000ක් විතර ගෙනාවු. මෙහි ලක්ෂ 2යි. බුදු අම්මෝ ඩොලර් 1000ක් කියන්නේ එහෙ පුතේ සාමාන්‍යයෙන් අපි හිතමු ෆ්‍රයිඩ් රයිස් එක. ඔයාලා ෆ්‍රයිඩ් රයිස් එකක් කන ගාන තියෙන්නේ අන්න ඒ වගේ.
එච්චර ගණන් ගන්නවත් නැහැ. ඩොලර් 1000. හරි. තා එකක් ඕනද? දැන් අපි බලමු සුදු ලංකාවෙන් යවමු පිට රටට. බලමු මොකක් වෙයිද කියලා. විදර්ශන දැන් ඔන්න පිට රටින්නේ ලංකාවට එනකොට වැඩි වුණානේ. අපි බලමු ලංකාවෙන් පිට රට යවනකොට මුදල් වලට මොකද වෙන්නේ කියලා. ලියන්න. ලියන්න. රමණීගේ දුව ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරයි. රමණීගේ දුව ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරයි. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරයි. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරයි. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරයි. හරි. ඉගෙනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3ක් ලක්ෂ 3ට බිංදු කීයද? 3.5යි. ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3ක් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3ක් ඇමරිකාවට යවන ලදී. ලක්ෂ 3ක් ඇමරිකාවට යවන ලදී. ඇමරිකාවට යවන ලදී. ලක්ෂ 3ක් ඇමරිකාවට යවන ලදී. ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200ක් ගෙවනු ලැබේ නම් ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200ක් ගෙවයි නම් ඇමරිකාවේ ජීවත් වන රමණීගේ දුවට ලැබෙන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය රමණීගේ දුවට ලැබෙන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ගණනය කරන්න. ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ගණනය කරන්න. රුපියල් නෙවෙයි. ඇමරිකානු ඩොලර් ඇමරිකානු ඩොලර් කීයද? බලමු.
ඒක පිටිපැත්තට දාන්න. කීයද පුතේ? උත්තරේ ආපු කාණ්ඩේ බලමු කීයද කියලා. අන්න බලන්න පුතේ. හොඳට බලා ගන්න. දැන් පුතේ ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200ක් දෙනවනේ. එහෙනම් රුපියල් ලක්ෂ 3කට අදාළ ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ගන්න පුළුවන්. ලක්ෂ 3 බෙදන්න ඕන 200. ලක්ෂ 3 බෙදන්න ඕන 200. ඔන්න බලන්න කැපෙන කැපිල්ල. 0.2යි. 3002න් බෙදුවම ඇමරිකානු ඩොලර් 1500. අත උස්සන්න පුතේ ඇමරිකානු ඩොලර් 1500ක් ආවන. ඔබ සැබෑ දක්ෂයෙක්. දැන් ඉතින් පුතාලට අච්චු පොතේ එකක් හරි ගානක් බැරි වුණොත් මගේ කන මං කපනවා. ඒ මට්ටමට මං අරන් එවිලි ඉවරයි. හරිනේ? ඉවර පන්ති ඉවරයි. අභ්‍යාස කරන් එන්න. ලියා ගන්න ගෙදර වැඩ. අද රෑ 12 වෙනකම් මං බලන් ඉන්නවා. ඔයාලා අභ්‍යාස කළ එවනකම් මං බලන් ඉන්නවා. හරිනේ? ලියා ගන්න මේ දෙමාපිය රැස්වීමක් ගන්න හිතන් ඉන්නවා. සඳුදා දිහාවට සඳ රාත්‍රී වගේ මම ගෲප් එක හරහා දැනුවත් කරන්න. හරිනේ? ඒ වගේම පුතේ හරි මම ඒක දෙමාපියන්ටම කියන්නම්කෝ. හරි. අනිවාර්යෙන් දෙමාපියන්ට සම්බන්ධ වෙන්න කියන්න. මම ගෲප් එක හරහා දැනුවත් කරන්නම් වේලාව සහ දිනය. හරි. ආයිමත් කියලා දෙන්නලු දරුවෙක් කියන පුතේ ඇමරිකානු ඩොලර් එකකට ශ්‍රී ලංකා රුපියල් 200යිනේ. එතකොට පුතේ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 3කට නම් ලක්ෂ 3 200ෙන් බෙදෙන්න ඕන. ඇයි පුතේ ඇමරිකානු ඩොලර් කරන්නේ? ශ්‍රී ලංකා රුපියල් කරන්න නම් ඩොලර් 200ෙන් වැඩි කරනවා. ඇමරිකානු ඩොලර් කරන්න නම් 200ෙන් බෙදනවා. 0.2 කැපුණා 3002න් බෙදුවම 1500. ඇමරිකානු ඩොලර් 1500. හරිනේ? එහෙනම් ওই ටික කළා. අද රාත්‍රී 12ට පෙර එවනකම් මම බලන් ඉන්නවා. 12න් පස්සේ වෙන එක්කෙනෙක්ගේවත් ඒව මම බලන්නේ නැහැ. මම බැලුවත් නැතත් මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. බැලුවත් නැතත් ඔබ රෑ 12 වෙනකම් මං ඉන්න ඔබ වෙනකම්. ඊළඟට පේපර් ක්ලාස් එකේ දැන් ඉදිරියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න පුතේ. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ජයෙන් ජයම වේවා.